සරණයි. අද 2021 වර්ෂයේ ජූනි මාසයේ 21 වෙනි සඳුදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 1ට ආරම්භ වෙන අභිධම්මත් ප්‍රදීපිකා ධර්ම ග්‍රන්ථ රත්නයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි අපි අදත් එකතු වෙලා ඉන්නේ. මුලින්ම අපි තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අපි පොතත් ෂෙයා කරන්න බලමු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අපි පසුගිය දවසේ සාකච්ඡා කළේ මේ ආයතන සම්බන්ධයෙන්. ඒ ආයතන කියනකොට අපි ආයතන 12ක් හැටියට හඳුනාගත්තා. ඒ තමයි චක්ඛායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියන අජ්ජත්තික ආයතන අපි කියලා කියන ඒවාට. ඒ කියන්නේ තමාගේ කියලා සලකන ආයතන. අභ්‍යන්තර වූ ආයතන ටිකක් තමයි මේ 6. ඊට පස්සේ ඒ ආයතනයන් එකට යෙදෙන නැත්නම් අපි හිතුවොත් කොහොමද ඒකද කියන්නේ, ඒකත් එක්ක සිත් ඇතිවීම සඳහා ඒහා ක්‍රියාත්මක වන තව ආයතන 6ක් තියෙනවා. අපි ඒවට කියනවා බාහිර ආයතන කියලා. ඒ තමයි රූපායතනෙ. රූපායතනෙ කියලා කිව්වේ වර්ණ රූපයට. ඊළඟට සද්දායතනෙ. සද්දායතනෙ කියලා කිව්වේ ශබ්ද රූපයට. ඊට පස්සේ ගානායතන ගන්ධායතන. ගන්ධායතනය කියලා කිව්වේ ගන්ධ රූපයට. ඊට පස්සේ රසායතනය. රසායතනය කියලා කිව්වේ රස රූපයට. ඊට පස්සේ පොට්ටබ්බායතනය කියලා කිව්වේ පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රය නැත්නම් භූත මහා භූත තුනට තමයි අපි කිව්වේ පොට්ටබ්බායතනය කියලා. ඊට පස්සේ ධම්මායතනය කියලා අපි කිව්වා. ධම්මායතනයේට නොයෙකුත් විදිහේ දේවල් එකතු වෙනවා. ඒ තමයි විශේෂයෙන්ම රූප පැත්තෙන් ගත්තොත් සුකුම රූප 16ක් ධම්මායතනයේට ඇතුළත් වෙනවා. ඊට පස්සේ ඒ වගේම සිත් 89 යෙදෙන චෛතසික ධර්මයෝ 52ක් ධම්මායතනයේට අඩංගු වෙනවා. ඊට අමතරව නිර්වාණ ධාතුවත් ධම්මායතනයේට අඩංගු වෙනවා. ඒක ඉතින් ඇත්තටම මේ ධම්මායතනය කියන එක විශේෂ වූ ආයතනයක්. ඒකේ තියෙනවා සංකත අසංකත කියන කොටස් දෙකෙන්ම යුතු කොටස් තමයි එතන තියෙන්නේ. සංකත ධර්ම හැටියට සුකුම රූප 16ක්, චෛතසික ධර්ම 52ක් ගන්නවා. අසංකත ධර්ම හැටියට නිර්වාණ ධාතුව අපිට එතනදී නම් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක විශේෂ වූ ආයතනයක්. ඒකෙදි කියනවා මේ යම් ස්වභාව ධර්ම කෙනෙක් තමාගේ ධර්ම භාව සංඛ්‍යාත සාධාරණ ලක්ෂණය දරද්ද එහෙයින් ඒ ස්වභාව ධර්මය ධර්ම කියලා කියනවා. ඒක ධර්ම කියලා කියන්නේ ඒ ස්වභාව ධර්ම නැත්නම් ධර්ම භාව සංඛ්‍යාත සාධාරණ ලක්ෂණය දරන හින්දා තමයි ධර්ම කියලා දරන අර්ථයෙන්. මොකද දරන්නේ සාධාරණ ලක්ෂණයක් තමයි දරන්නේ. එතකොට මෙතෙන්දී කියනවා මේ සාමාන්‍යයෙන් ගත්තහම යම් කිසි ප්‍රයත්නයක් කරන උත්සාහයක් ගන්න හින්දා විස්තර වුණොත් ద్వාරා ලම්බනයන්හි ප්‍රවෘත්ත වූ චිත්ත චෛතසික ධර්මයන් විස්තර කරන හින්දා දීර්ඝ වූ සංසාර දුක්ඛයකට පමුණුවන හින්දා ආයතන කියලා කියනවා. ඒතර මේ ධම්මායතනය කියන පදේ කොටස් දෙකකට වෙන් කරලා ධම්ම කියන ටික වෙනම ආයතන කියන ටික වෙනම හඳුන්වනවා. කර්ම කියලා කියන්නේ
යම් කිසි යම් ස්වභාව ධර්ම කෙනෙක් තමාගේ ධර්ම භාව සංඛ්‍යාත සාධාරණ ලක්ෂණය දරන හින්දා ධර්ම කියලා කියනවා. ඊට අමතරව ආයතනය කියලා කියන්නේ ద్వාරවලට ලැබෙන ආරමුණු වලින් මේ සංසාර දුක්ඛයට පමුණුවන හින්දා ආයතන කියලා කියනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේකේ එක අර්ථ දැක්වීමක් පමණයි එතන තියෙන විශේෂ දෙයකට. ඊළඟට මේ චක්කු. එතකොට ඇස් රූප කියන්නේ ඇස කියලා කියන්නේ අභ්‍යන්තර ආයතනේ, චක්කායතනේ, රූප කියලා කියන්නේ රූපායතනේ. එතකොට ద్వාර ආරම්මන ඇති චිත්ත චෛතසික ධර්මයෝ ස්වකීය වූ ආරම්භන රසාස්වාදයේ පෙරදරි කොට ඇති කෘත්‍ය වශයෙන් ප්‍රයත්නය කෙරෙත් වැර කෙරෙත් කියලා කියනවා. ඒ කියන්නේ මෙතෙන්ද කියනවා මේ දැන් අපි දන්නවා මේ චක්කු ආයතනය ගත්තාම චක්කායතනයට එන්නේ රූපය කියන ආරම්භණය තමයි එන්නේ. එතකොට අපි චක්කු කියන එක ద్వාරයක් හැටියට චක්කු ద్వාරය කියලා සඳහන් කරපු තැන් අපි මුලින් හඳුනගෙන තියෙනවා. ඒතර ద్వාර වශයෙන් ගත්තාම චක්කු ద్వාරයට ආපතනය වෙන්නේ මේ රූප කියන නැත්නම් වර්ණ රූපය තමයි ආපතනය වෙන්නේ. හරි එහෙම ආපතනය වුණාම මානසිකාරයක් යෙදුනහම මොකද්ද වෙන්නේ? එතන චක්කු විඥාන කියන සිත ඇති වෙනවා. ඒ සිතත් එක්කම චෛතසික ධර්මයොත් අපි දන්නවා සර්වචිත්ත සාධාරණ චෛතසික ධර්මයෝ එතනදී ඒ චක්කු විඥානයත් එක්කම එකටම උපදිනවා. සහජාත වශයෙන් උපදිනවා. එතකොට එතනදී මෙතන කියනවා මේ ආයතන කියන තැනදී කියනවා මේ ආරම්මන රසාස්වාදයේ පෙරදරි කොට ඇති කෘත්‍ය වශයෙන් ප්‍රයත්නය කරනවායි කියලා කියනවා. ඒ කියන්නේ මේ ద్వාරයට හමුවන අරමුණෙහි රසය වැළඳීම තමයි මූලිකම දේ මේ ආයතන වලින් කරන්නේ කියන එක තමයි කරන්නේ. හැබැයි ඒ රසය වැළඳීම කරන්නේ චිත්තචෛතසික ධර්මයන්ගෙන්. නමුත් ඒකට මූලික පසුබිම සකස් කරලා දෙන්නේ මේ ආයතන. ඒක තමයි අපි කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා. වේදනා කියන්නේ අපි දන්නවා රසානුභවන ලක්ෂණය තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට මේ වේදනාව ඇති කරගන්න මූලික වෙන්නේ මොනවද? මේ චක්කු රූප කියන ආයතන තමයි ඒකට මූලිකම පසුබිම සකස් කරන්නේ. ඒ අනුව තමයි ඒ රසාස්වාදනය ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට අපි මේ ద్వාර හැටියටත් ඒ ආයතනයන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඒ විදිහට මේක මේ කෘත්‍ය වශයෙන් ප්‍රයත්නය කරනවා වැර දරනවා කියලා කියනවා. ඒක ඇත්ත වශයෙන්ම මේ ඒක එක අර්ථ දැක්වීමක් තමයි මේ විදිහට කියන්නේ. ඊළඟට කියනවා ඒ වගේම ඒ ద్వාරාරම්භණෙහි ප්‍රවෘත්ත වූ චිත්තචෛතසික ධර්මයන්. ඒ ద్వාරාලම්බණේ හටගත් ජනිත වෙච්ච චිත්තචෛතසික ධර්මයන් ඒ දසායතනෝ ප්‍රසාරණය කෙරෙත්වත් ප්‍රකට වූවන් කෙරෙත්. දැන් ඒ චිත්තචෛතසික ධර්මයන් නිසාම තමයි ආයතනය ප්‍රකට වෙන්නේ. දැන් අපිට චක්කු විඥාණයෙන් යම් කිසි දෙයක් දැක්කාම තමයි ඇහැ කියන එකක් කියන බව ප්‍රකට වෙන්නේ. ඇහෙන් කෙරෙන කෘත්‍ය, ඇහි ක්‍රියාකලාපය ප්‍රකට වෙන්නේ, ඒ වගේම බාහිර තියෙන වර්ණ රූපේ ඇති ගතිය ප්‍රකට වෙන්නේ ඒ විදිහට අර චිත්තචෛතසික ධර්මයන් නැති වුණා. ඊට පස්සේ දැන් සෝතායතනය ගත්තත් එහෙමයි. සෝතායතනයේ ශබ්දායතන සෝතායතන කියන ප්‍රකට වෙන්නෙම ඒ චිත්තචෛතසික ධර්මයන්ගෙන් ඒ අරමුණ ග්‍රහණය කරගත්තාම තමයි ඒක ප්‍රකටවල දැනෙන්නේ. ඒ වගේම මේක තියෙනවා අප්‍රකාශ වූ పూర్ව අවධිය ඇති. හෙවත් අනවරාරග්ග වූ සංසාරේ ප්‍රවෘත්ත වූ ඊ타ම දික් වූ මේ සසර දුක යම් තාක්කල් නොනවතීද ඒ තාක්කල් ඒ ද්වාදසායතනෝ සසර දුකට පමුණුවත්මය සසර දුක් පවත්වත්මය කියන. ඒ කියන්නේ මේ ආයතන වලට තියෙන තෘෂ්ණාව දුරු කරේ නැත්තම් මේ එතකොට මේ ආයතන වල තියෙන තෘෂ්ණාව දුරු කරේ නැත්නම් මේ සසර දුකින් නිදහස් වෙනවා කියන එක
කෙරෙන්නේ නැහැ. ඉතින් ආයතන නිරෝධය කියන තැනදී තමයි මේ සසර දුක නිමාවටපත් වෙන්නේ. එතකොට ඉපදිච්ච ආයතන වලින් ලැබෙන දුක කර්මජ රූප වශයෙන් ලැබිච්ච නැත්නම් ඒ సంతානයේ පවතින ආයතන වලින් ලැබෙන දුකේ විදිහටම ලැබෙනවා. නමුත් ඒක පිළිබඳව ඇල්මක් ඡන්ද රාගය දුරු කරපු නිසා නැවත ඒ වගේ ආයතන ලබන දුකටපත් වෙන්නේ නැහැ. කියන්නේ ස්කන්ධයන්ගේ උපතක් ඒ වගේම ආයතනවල බිහිවීමක් ඊට පසුව සිද්ධ වෙන්නේ නැහැ. සසර දුකෙන් මිදෙන්නේ ඒ ආයතන නිරෝධ වුණාම කියන එක තමයි අපිට සරලව තේරුම් ගන්න වෙන්නේ. ඊළඟට කියනවා මේ නිවාස ස්ථාන අර්ථයෙන්ද නිශ්‍රය ස්ථාන අර්ථයෙන්ද සන්නිපාත ස්ථානය අර්ථයෙන්ද උප්පත්ති දේශාර්ථයෙන්ද කාරණ වූ එවත් හේතු වූ අර්ථයෙන්ද ආයතන නම් වේ කියලා කියනවා. දැන් මෙතන විවිධ විදිහට මේ ගැන මතු කරලා පෙන්නනවා. ඒ තමයි මේ ඇයි ආයතන කියන්නේ කියන එක නැවත වෙනත් ආකාරයකින් පෙන්වලා දෙනවා. පළවෙනි එක තමයි නිවාස ස්ථානයේ හැටියට. අපි බලමු කාගේ නිවාසයද කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. ඊට පස්සේ නිශ්චය ස්ථාන වශයෙන්. නිශ්චය වෙලා කියන්නේ හේතු වෙලා. එහෙමත් නැත්නම් ඒක පාදක වෙලා කියන අර්ථයෙන්. ඊළඟට සන්නිපාත ස්ථාන අර්ථයෙන්. සන්නිපාත කියලා කියන්නේ රැස්වීම අර්ථයෙන්. රැස් වෙනවා කියලා කියන්නේ අපි එකතු වෙනවා කියලා කියන්නේ. අන්න ඒ අර්ථය. ඊළඟට උප්පත්ති දේශාර්ථය. කියන්නේ උපදින දේශය. උපදින භූමිය හැටියට. අර නිවාස ස්ථානය වගේ දැන් නිවාස ස්ථානය කියනකොට පදිංචි වෙලා ඉන්න භූමියනේ ස්ථාන. උප්පත්ති දේශාර්ථයෙන් කිව්වම ඒ යම් කිසි දෙයකට උපදින්න භූමිය වෙන අර්ථය. ඊළඟට කාරණ වූ කියලා කියන්නේ හේතු අර්ථයෙන් ආයතන කියලා කියනවා. අපි බලමු කොයි විදිහටද මේක විස්තර කරගන්නේ කියලා. එතනදි කියනවා මේ චක්කු ප්‍රසාද රූපාලම්බනාදීන්හි චක්කු ප්‍රසාද ඒ වගේම රූපාරම්මන ආදී දේවල් වල චිත්ත චෛතසික වූ ඒ ධර්මයෝ ඒ ద్వාරාලම්පනයන් අයත් පැවතුම් ඇතිහෙන් චක්ෂුරාදීහු ඒ චිත්ත චෛතසිකයන්ගේ නිවාස ස්ථානය නම් වේ කියලා කියනවා. එතකොට මේකෙදි කියන්නේ දැන් චක්ඛායතනේ තියෙනවා. ඊළඟ රූපායතනේ තියෙනවා. ඒකෙන් ගත්තාම සෝතායතනේ තියෙනවා, ශබ්දායතනේ තියෙනවා. ගානායතනේ තියෙනවා, ගන්ධායතනේ තියෙනවා. ඕ වගේ වෙනකොට ඒවා නිසා හටගන්න චිත්ත චෛතසික ධර්මයන්ට නිවාස ස්ථානයක් හැටියට. හරි? ඒ ద్వාර ආලම්බණයට අයත් පැවතුම් ඇති හේයින් චක්ෂුරාදීහු ඒ චිත්ත චෛතසිකයන්ගේ නිවාස ස්ථානයේ වේ. දැන් බලන්න අපි චක්කු විඥානය කියනකොට අපි ඒ රූපයත් අල්ලලා චක්කු කියන රූපයත් එක්කම තමයි ඒක නම් කරලා තියෙන්නේ. මොකද ඒ ద్వාරය ඔස්සේ ලැබෙන අරමුණක් නිසා ඒ සිතටත් අපි ద్వාරයේ නමත් පොඩ්ඩක් ඈදලා තියෙනවා. චක්කු විඥානය කියලා. අන්න එතකොට මේ චක්කු විඥානයේ නිවාසය කොතනද? ඒ චක්ෂුව කියන තැනයි නිවාසය වෙන්නේ. එතකොට චක්ෂුරාදීහු ඒ චිත්තචෛතසිකයන්ගේ නිවාස ස්ථානයේ වේ. එතකොට අපි සෝතය ගත්තොත් සෝතය කියන එකත් සෝත විඥානයත් එක්ක පහළ වෙන සෝත විඥානයත් එක්ක පහළ වෙන පොඩ්ඩක් ඉන්න සෝත විඥානයත් එක්ක පහළ වෙන චෛතසික ධර්ම වලට නිවාස ස්ථානයක් හැටියට මෙතෙන්දී කතා කරනවා. ඒ කියන්නේ මේ ඒ ආදී වශයෙන්ම සෑම ඒ විඥාන සිත් අපි කිව්වොත් එහෙම ද්විපංච විඥාන සිත් සහ මනෝ විඥාන සිත් ගත්තත් ඒ විදිහටම එනවා. අපි ඒක පොඩ්ඩක් පස්සුව මනෝ විඥාන අවස්ථාව පොඩ්ඩක් පස්සුව කතා කරමු. දැනට චක්කු සෝත ගාන ජීවපා කාය කියන එක ගැන මේ ආකාරයෙන් කතා කරනවා. ඊළඟට චක්ෂු ආදීන් කෙරෙහි ඒ චිත්තචෛතසිකයෝ තුමු චිත්තචෛතසිකයෝ තුමු කියලා කියන්නේ චිත්තචෛතසික ධර්මයෝ
ඒ චක්කු ප්‍රසාදාදී නිශ්චය කොට ප්‍රවෘත්ත බැවින් ඒ රූපාදී ආරම්මණයන් අරකොට පවත්නා බැවින්ද ඒ චිත්ත චෛතසිකයන්ගේ නිශ්චය ස්ථානයවත් පිහිටන තැන වේ. එතකොට මේ චිත්ත චෛතසිකයන් පිහිටන තැන කියලා නැවතත් හඳුන්වනවා මේ චක්කායතන ආදී වූ ආයතනයෝ ඒ ආකාරයෙන්ම හඳුන්වනවා. එතකොට සෝත ආයතනයත් ඒ ආකාරයෙන්ම සෝත විඥාණයටත් ඒ චෛතසික ධර්ම වලටත් නිශ්චය ස්ථානය පිහිටන තැන හැටියට ඒ සෝත ආයතනය හඳුන්වනවා. ඊළඟට චක්ෂුරාදීහු ඒ චක්කු ප්‍රසාදාදී නිශ්චය වූ ద్వාරාලම්බනයන්ගේ වශයෙන් සන්නිපාතය වන හෙවත් රැස්වන හේයි ඒ චිත්ත චෛතසිකයන්ගේ සන්නිපාත ස්ථානයේ හෙවත් රැස්ව ලග්නා තැන කියලා ගන්නවා. අර පිහිට වෙනා නැත්නම් නිශ්චය වෙනවා කිව්ව එකම තමයි මෙතනදී කියනවා චිත්ත චෛතසික ධර්මයන් රැස් වෙන තැන. කියලා දාතන පළවෙනියටම ගත්ත උපදින තැන කියලා. නේද? ඊට පස්සේ නිශ්චය වෙන තැන කිව්වා. ඊට පස්සේ දැන් මේ එකතු වෙන තැන රැස්ව ලගින තැන කියලා සන්නිපාත ස්ථානයේ හැටියට මෙතනදී පෙන්වලා තියෙනවා. මේකේ එකම දේ වෙන වෙන පුද්ගලයන් තේරුම් ගන්න ආකාරයට වෙන වෙන වචන යොදලා මෙතනදී මේක ඉදිරිපත් කරලා තියෙන බව තමයි පේන්නේ. ඒ විදිහටම කියනවා මේ චක්ෂුරාදීහු ඒ චක්කු ප්‍රසාදාදී නිශ්චය ආලම්බනයන් කොට ප්‍රවෘත්ත භාවයෙන් ඒ චක්කු ප්‍රසාදාදී එහෙම උපදනා හේන් ඒ චිත්ත චෛතසිකයන් උප්පත්ති දේශේ නම් වේ. අර චිත්ත චෛතසික ධර්මයේ උපදින්නේ චක්කු ප්‍රසාදාදී ප්‍රසාදයන් ගේ නිසා ඒක උප්පත්ති දේශය කියලා නම් කරලා තියෙනවා. ඒ ආයතන තමයි ඒතොර අජ්ජත්තික ආයතන ටික උප්පත්ති දේශය හැටියට නම් කරලා තියෙනවා. චක්ෂුරාදීහු ඒ චක්ෂුරාදීන්ගේ නොවීමේ ඒ චිත්ත චෛතසිකයන් නොවන හේයින් ඒ චිත්ත චෛතසිකයන්ට කාරණේවත් හේතුද වේ. චක්ෂුරාදීහු ඒ චක්ෂුරාදීන්ගේ නොවීමෙහි ඒ චිත්ත චෛතසිකයන් නොවන හේයින් ඒ චිත්ත චෛතසිකයන් කාරණේවත් හේතුද කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඇසක් නැත්තම් චක්ෂුවක් නැත්තම් චිත්ත චෛතසික ධර්ම පහළ වෙන්නේ නැහැ. අපිට ඒක හොඳටම පේන තැනක් තමයි ඔය යමකේ වගේ යමක ප්‍රකරණේ වගේ තැන්වලදී තියෙනවා අචක්කුකානං අසෝතකානං වගේ පුද්ගලයන්ව නම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇස් නැති කන් නැති පුද්ගලයන් හැටියට නම් කරපු තැන් අපිට හම්බ වෙනවා. දැන් ඒ වගේ ඇස් නැති පුද්ගලයක් ගත්තොත් එහෙම එතකොට ඒ චක්කු විඥාන සමගිය දෙන චෛතසික ධර්මය පහළ වෙන්න එතන කාරණයක් නැහැ. එහෙමනම් මේ චක්ෂු සෝත ගාන જીවහා කාය කියන ඒ ඉන්ද්‍රිය ඒ ආයතන ගත්තාම ඒ සිත් චෛතසික පහළ වෙන්න හේතුවක් කාරණයක් වෙනවා මේ චක්ෂු ආදී ආයතනයන්ගේ පැවැත්ම. ඒක තමයි මෙතනදී මේ කාරණේවත් හේතුද වේ කියලා කියන්නේ. ඊළඟට එහෙයින් යතෝක්ත වූ අර්ථයෙන් මේ කලින් කියන ලද අර්ථයෙන් යම් රූපයක් චක්කු ප්‍රසාදයක් වීද චක්ෂු සංඛ්‍යාත රූපතෙම ආයතනයක්ද වේ. එහින් චක්ඛායතන නම් වේ. ඔය කියපු කරුණු සියල්ලම එකතු කරලා කියනවා යම් කිසි රූපයක් චක්කු ප්‍රසාදයක් තියෙනවා නම් චක්කු සංඛ්‍යාත රූපතෙම ආයතනයක්ද වේ කියලා කියනවා. ඒ කියන්නේ චක්ෂුවක් තියෙනවා නම් රූපයකුත් තියෙනවා නම් මේ ඒ නිසා ඇතිවන චිත්තචෛතසික ධර්මයන්ගේ පිහිටීම නොයෙකුත් ආකාරයෙන් ඉස්සෙල්ලා විස්තර කරා. ඒ විස්තර කරුණු අනුව කියනවා එහෙමනම් මේ චක්ෂුව ආයතනයක් වේ කියලා කියනවා. ඒකින්ද චක්ඛායතනය නම් වේ කියලා අපි එකට නමක් දෙනවා. චක්ඛායතනය කියලා. ඒකට හේතුව චක්කු ප්‍රසාදය කියන ඒ රූපය තමයි මෙතන චක්ඛායතනය කියලා නම් කරලා තියෙන්නේ. මේ විදිහට ආයතන 12ේම අර්ථ සහ ආයතන භාවය දත යුතුයි කියලා සඳහන් කරනවා. ඒ තමයි අපි දැනගත්තේ මේ කොහොමද ඇයි මේකට ආයතන කියන්නේ කියන අර්ථය තමයි අපි දැනගත්තේ. ඒ පිළිබඳව කාට හරි මොන හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? ඒක තේරුණාද?
මට හිතුණා අහන්න ජයන්ත මහත්තයා දැන් ඔය චක්ක ආයතනේ ඔය විදිහට කිව්වහම තේරෙනවා. දැන් ආයතනේ 12ම කිව්වහම එතකොට අනිත් බාහිර ආයතනය ඔය විදිහටම ඒක ගන්නෙ කොහොමද? දැන් ඔකට ගොඩක් උඩදි කිව්වනේ. ඔව්. ඒ සන්නිපාත වෙන එහෙම කියලා. ඔව්. එතකොට චක්කුවට දැන් ගැටිලා එතකොට රූපේ මේ හැමදේම ඒ බාහිර ආයතනයට අපිට මේ යොමු කරන්න බැරි වෙනවා. මොකද ඒක දැන් තමයි. නිස්ත්‍රය කියන එක බලන්න. දැන් නිස්ත්‍රය කියන එකට නිස්ත්‍රේ වෙන ස්ථානේ නෙවෙයිනේ. ඔව් කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ ඔක්කොම ඇප්ලයි මේ විදිහට ගන්න කිව්වට ගන්න බැරි වෙනවනේ. මේ විදිහටම ගන්න බෑ. දැන් බලන්න මේ නිවාස ස්ථානයේ හැටියට ගන්නත් බෑ. ඒක හරි? තමයි. ඔව්. එකම දේ මෙතෙන්දි ගන්න පුළුවන්නේ මේ චිත්තචෛතසිකයන් ධර්මයන් හටගන්න නොඑක් විදිහට උදව් වෙනවා කියන එක තමයි ගන්න වෙන්නේ. දැන් චක්කුවට නිවාස ස්ථානයක් හැටියට මේ සිත් පහලකරනද රූපේ උදව්ව ලැබෙන්න ඕන. ඔව් එච්චරයි නැතු අනිත්‍යවා අනිත් ආයතන 12ම ওই විදිහට ගන්න බෑ වගේ. 12ම මේ ආකාරයටම ගන්න බෑ. මොකද මේක වෙනස්. ඒ වගේ කෘත්‍ය වෙනස්. දැන් රූපයකට පුළුවන්නේ කියන්නේ අපි ගත්තොත් එහෙම රූපය කියලා කියන වර්ණ රූපයට පුළුවන් වෙන්නේ චක්කු විඥාණයට ගෝචර වෙන්න විතර. ඒකේ උත්සාහයක් නැහැ මේක චිත්තචෛතසික පහල කිරීමේ උත්සාහයක් රූපයට නැහැ. ඇත්තටම ඇසටත් නැහැ. එහෙම උත්සාහයක් නැහැ. නමුත් ඒවා ඇසට ගෝචර වෙනකොට නැත්තම් අපි කිව්වොත් එහෙම මේ ඒ ආපාතනේ වෙනකොට මානසිකාරයයි ආලෝකයයි තිබ්බහම ඒ අණුව ඒ චිත්තචෛතසික ධර්මය පහළ වෙනවා. ඉතින් ඒක තමයි ඒකේ තියෙන ලක්ෂණය. ඒකට තියෙන ආරම්මන ප්‍රත්‍යයෙන් උපකාරයක් ලැබෙනවා. මේ චිත්තචෛතසික පහළ කරන්න. ඊට වඩා දෙයක් රූපයකට කරන්න බෑ. රූපයකටවත් ශබ්දයකටවත් ගන්ධ රස පොට්ටබ්බ කියන දේවල් වලට කරන්න පුළුවන්නේ අරමුණක් හැටියට ඒ සිතට අරමුණක් වෙන්න විතරයි. අරමුණු ආකාරයෙන් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රති වෙන්න පුළුවන් ගතිය තමයි මේ බාහිර දේවල් වලට තියෙන්නේ. හැබැයි එතකොට ඒ බාහිරව අරමුණක් හැටියට ප්‍රති වෙන නිසා ඒ අරබය චිත්තචෛතසික ධර්මය පහළ වෙනවා. ඒක තමයි එතනදි වෙන්නේ. ඒකේ දැන් ප්‍රත්‍ය වෙන්නේ බාහිර ආයතනය. ඒකේ ප්‍රත්‍ය උත්පන්න ධර්මය වෙන්නේ. එතකොට අර චිත්තචෛතසික ධර්මය තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ඒ ආකාරයෙන් තමයි අපිට සරලව හිතා ගන්න වෙන්නේ. මේ කියන සෑම දෙයක්ම බාහිර ආයතන වලට යොදන්න බැරිකම තමයි ඉතින් පේන්නේ. ඒක හොඳයි. ඒක අහපේක ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ දැන් මෙහෙමත් හිතන්න පුළුවන්. දැන් මේ බාහිර ආයතනේ නැතුව චක්කු ප්‍රසාදයේ නිවාස ස්ථානයක් වෙන්නේ නැහනේ. ඒක තමයි. ඔව්. ඒක තමයි. චක්කු ප්‍රසාදේ නිවාස ස්ථානයක් වෙන්නෙම නිශ්‍රය ස්ථානයක්. ඔව්. ඒ හැම දෙයක්ම වෙන්න උපකාර කරන බාහිරින්. නිශ්‍රය වෙන්නත් උත්ය මේ සන්නිපාත ස්ථානේවත් නිශ්‍රය ස්ථානේවත් නිවාස ස්ථානේවත් එහෙම වෙන්නේ නැහැ. හැබැයි අජ්ජත්තික ආයතන වලට මෙන්න මේ ಗುಣ පෙන්වන්න බාහිරින් උදව් කරනවා. ඒක තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. හොඳයි. එතකොට මේ විදිහට මේ ද්වාදශන මේ කියන්නේ ආයතන 12ම අර්ථ සහ ආයතන භාවය දැනගන්න කියලා කියනවා. මේ ආශ්‍රයෙන් තමයි අපිට ඇත්තටම අනිත්‍ය වගේ දැනගන්න වෙන්නේ. තව මොන හරි තියෙනවද ශ්‍රීමති මහත්මිය එකතු කරන්න? නෑ මහත්මයා ඔබතුමාට බොහොම පිං පැහැදිලි කරා හොඳට. හොඳයි. එතකොට මෙතනදී කියනවා මේ ආයතනයන්ගේ ලක්ෂණ ආදී රූපකාණ්ඩෙහි දක්වන ලද පරිද්දෙන් දත යුතුයි කියලා කියනවා. ආයතනයන්ගේ ලක්ෂණ කියලා කියේ මොනවද? දැන් චක්කු ප්‍රසාදය ගත්තාම ඒක කොහොමද අපි රූපකාණ්ඩය වගේ දැනගන්නවා. ඒක රූපකාණ්ඩේ රූපය ගැන කියලා තියෙන කොටසක් තියෙනවානේ. ඒක විදේන රූප සංගහෝ කියන කොට නේද? නහේතු සංකත 43 අන්න 43ක් තියෙනවා පද නේද? ඒ ආකාරයෙන්ම දැනගන්න ඕනේ. ඉතින් ඒක තමයි මෙතනදී රූපකාණ්ඩේ දක්වන පරිද්දෙන්ම දක්වන්න ඕනේ කියලා කියනවා. දැන් මේකේ ලොකුම දෙයක් තියෙනවා. ඇත්තටම මේ රූපකාණ්ඩේ තියෙනවා රූපය අනාරම්මනයි කියලා.
ඒක මතක ඇති හැමෝටම. රූපය අනාරම්මනයි කියලා කියනවා. එතකොට දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අපි ඇහෙන් අරමුණු ගන්නව නේද කියලා. එතකොට ඇහැට අරමුණු ගන්න පුළුවන් නේ කියලා නේද? ඒක ගැන මොකද්ද කියන්න පුළුවන්? නෑ ආරම්භණය කියන්නේ රූපේනේ ඇහැ කියන්නේ එතන හිතනේ චක්කු විඥානේ පහළ වෙන්නේ විතරනේ ඇහැ උදව් වෙන්නේ එහෙම බැලුවා. ඔව් එතකොට අපි ඇහෙන් අරමුණු ගන්නවා කියලා කිව්වට ඒකේ සත්‍යතාවයක් තියනවද? ඇහැට යම් දෙයක් අරමුණු වෙනවද කියලා? නෑ. චක්කු ප්‍රසාදී උපකාර කරගෙන වර්ණ රූපේ විතරයි. ඔව් මෙහෙම එකක් තියෙනවා. ඇත්තටම රූපය අනාරම්මනයි කියලා කියන්නේ රූපයකට බෑ වෙනත් අරමුණක් ගන්න. අරමුණු ගන්නෙම චිත්තචෛතසික ධර්මවලින්. එහෙමනම් අපි සාමාන්‍යයෙන් වචන එදිනදා භාවිතයට තේරෙන භාෂාවෙන් කිව්වට මේ අපි ඇහෙන් අරමුණක් ගන්නවා කියලා ඇහැට පුළුවන් කමක් නැහැ අරමුණක් ගන්න. අපි ඒකෙන් අදහස් කරන්නේම චක්කු විඥානය සහ ඒ චක්කු විඥානයේ සමග යෙදෙන චෛතසික ධර්ම වලින් තමයි ඒ අරමුණ ගන්න. ඒකට චිත්ත චෛතසික ධර්ම වලට විතරයි අරමුණු ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ අවස්ථානුකූලව. රූප වලට කොයිම වෙලාවකවත් අරමුණක් ගැනීමේ හැකියාවක් නැහැ. ඒක තමයි රූපය අනාරම්මනයි කියලා කියන්නේ. ඒක පැහැදිලිද? ඒක ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවද? හොඳයි. කියන්න. මම පැහැදිලි වුණ මහත්මයානේ. හොඳයි තේරුම් ගන්නයි. හොඳයි. ඊළඟට බලන්න ඒ වගේම දැන් මේ ආයතනයන් ගැන කියනකොට මෙතන ආයතන වල සමහර ඒවා තියෙනවා මහා භූත සම්බන්ධ ආයතනේ. සමහර ඒවා තියෙනවා ද රූප ගැන මම කියන්නේ. රූප වලට සම්බන්ධ ආයතන ගැන කියන්නේ. සමහර ඒවා මහා භූත වලට සම්බන්ධ ආයතන තියෙනවා. සමහර ඒවා උපාදාය රූප වලට සම්බන්ධ ආයතන තියෙනවා. කාට හරි කියලා කියන්න පුළුවන් මොනවද මහා භූත වලට සම්බන්ධ ආයතන? මහා භූත වලට සම්බන්ධ කියන්නේ මහා භූතම යෙදෙන ආයතන මොනවද? කාය ආයතනේ, පොට්ටබ්බ ආයතනේ. ඒත් හතරම යෙදෙන්නේ නැහනේ. පොට්ටබ්බ ආයතනේ හරිනේ. පොට්ටබ්බ ආයතනේ තමයි නිවැරදි පිළිතුර. ඒ කියන්නේ අර ආපෝ ධාතු අයිති වෙන්නේ තේජෝ වායෝ කියන මහා භූත තුන තමයි එතනදී ඒ ආයතනයේ හැටියට අපි හඳුන්වන්නේ නේ. ඒ මේ කාය ආයතනේ පොට්ටබ්බ ආයතනේ කියලා. කාය ආයතනේ කියලා කියන්නේ අපිට ඒක කලාපයක් හැටියට හමු වුණාට ඇත්ත වශයෙන්ම කාය ආයතනේ කියනකොට අපි ගන්නෙ නිසාදේ විතරයිනේ. කාය ප්‍රසාදේ කාය ප්‍රසාද රූපේ තමයි කාය ආයතනේ කියන්නේ. චක්කු ප්‍රසාද රූපේ තමයි චක්කායතන. හැබැයි අපිට චක්කු ප්‍රසාද රූපේ තනියම හම්බ වෙන්නේ නැහැ. ඒක දශක කලාපයක එක රූප කොටසක් විතරයි. නමුත් ඒකේ තියෙන ඒ චක්කු ප්‍රසාදය තමයි මේ චක්කු විඥාන පහළ වෙන්න නිශ්චය වෙන්නේ භූමියේ වෙන්නේ ඔක්කොම වෙන්නේ චක්කු ප්‍රසාද රූපේ. හැබැයි ඒක පිටලා තියෙන්නේ මහා භූතත් අසුරු කරගෙන කියන්නේ සුද්ධාෂ්ටක ජීවිතින්ද්‍රයත් කියන එකත් එක්ක ඒ නවයත් එක්කම තමයි තියෙන්නේ. නමුත් ආයතන හැටියට ගත්තාම චක්කු ප්‍රසාද රූපේම තමයි චක්කායතනෙ වෙන්නේ. සෝත ප්‍රසාද රූපේ තමයි සෝතායතනෙ වෙන්නේ. ගාහන ප්‍රසාද රූපේ ගාහනායතනෙ, જીවහා ප්‍රසාද රූපේ જીවහායතනෙ, කාය ප්‍රසාද රූපේ කායායතනෙ. එතකොට මන ආයතනය කියලා කියන්නේ සිත් 89ටම අපි කියනවා මන ආයතනය කියලා. ඒ මොන සිතක් පහළ වුණත් ඒ සිත මන ආයතනයට ඇතුළත් වෙනවා. ඊට පස්සේ රූප ආයතනය කියලා කියන්නේ මොකද්ද? රූප ආයතනය. රූප ආයතන කියන්නේ වර්ණ රූපේ. වර්ණ රූපේ. හරි. වර්ණ රූපේ කියන එක මහා භූත රූපයද උපාදාය රූපයද? ඒක උපාදාය. මහා භූත හතරයිනේ තියෙන්නේ. ගෝචර රූපය. අහන එකට විතරක් උත්තර දෙන්න. මහා භූත රූපයක්ද උපාදාය රූපයක්ද කියලා ඇහුවොත්
උපාදාය රූපය. උපාදාය රූපයක්. හරි. එතකොට ඊට පස්සේ ශබ්ද රූපය ගත්තත් ඒකත් උපාදාය. උපාදාය රූපයක්. ඊට පස්සේ ශබ්ද ගන්ධ ගත්තත් උපාදාය රූපයක්. රස කියන එකත් උපාදාය රූපයක්. ඊට පස්සේ පොට්ටබ්බ කියනකොට ඒක මහ භූත රූප තුන නේද? පඨවි තේජෝ වායෝ කියන එක. හොඳයි. අපි ඉස්සරහට යමු. පරිච්ඡේද වශයෙන් ආයතන 12ක් කියලා කියනවා. පරිච්ඡේද කියලා කියන්නේ බෙදීම් වශයෙන්. හරි වෙන් කිරීම වශයෙන් ආයතන 12ක් කියලා වෙන් කරලා ගන්නවා. එතකොට ඇත්තටම මේ අපි ගත්තොත් එම් පරමාර්ථ ධර්ම සියල්ල කීයක් තියෙනවද කෙටි විදිහට? පරමාර්ථ ධර්මම 170. 170ක් තියෙනවා. එතකොට ඒ 170ම ආයතන 12ට දාන්න පුළුවන්. බහලන්න පුළුවන්. හ්ම්. 170ම ආයතන වලට බහලන්න පුළුවන් බැහැ. පුළුවන් නේද? ඒ කියන්නේ සිත් 89 මේ යනවනේ මනෝවිඤ්ඤාණ ධාතුවට 76යි. ධාතු ගැන නෙවෙයි කතා කරන්නේ. අපි ආයතන ගැන කතා කරන්නේ. එතකොට ආයතන 12ට බෙදෙනවද කියලා අහන්නේ 170. ඔව් 170ම මේ 12ට බෙදිලා යනවා. තව මොනවාරි ඉතුරු වෙනවා. නිර්වාණය ඉතුරු වෙනවා. නිර්වාණය ඉතුරු වෙනවා. නෑ ධම්මායතනට අයිති වෙන නිර්වාණය. ධම්මායතනට අයිති වෙන. ආ ධම්මායතනට නිර්වාණයත් අයිති වෙනවා. එහෙමනම් ඔක්කොම මේ අයිති වෙනවා. පරමාර්ථ ධර්ම සියල්ලක්ම 170ට අයිති. ඇතුළත් වෙනවා. දැන් ඊළඟ ප්‍රශ්න. පරමාර්ථ ධර්ම සියල්ලක්ම ස්කන්ධයන්ගේ ඇතුළත් වෙනවා. නෑ නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි. ස්කන්ධ විනිර්මුක්තයි. බොහොම හොඳයි. නිර්වාණය ස්කන්ධ විනිර්මුක්ත හින්දා ස්කන්ධ පහේ ඇතුළත් වෙන්නේ නැහැ. නේද? අනිත් ටික ඔක්කොම ඇතුළත් වෙනවා. ඒ කියන්නේ පරමාර්ථ ධර්ම 169ක් ස්කන්ධ කොටට යනවා. නමුත් අපිට මේ නිර්වාණය ස්කන්ධ කොටට යන්න බෑ. මේ ඇයි ඒකට හේතුව? ඒක අසංකත ධාතුවක්. සංකත ධාතුව කිව්වට බෑනේ. ඉතින් අසංකත ධාතුවෙන්ද ඒක යන්නේ නැත්තේ? නෑ ඒක ස්කන්ධයක් නෑනේ නිර්වාණය කියන්නේ ස්කන්ධ වලට අයිති වෙන්නේ නැති ඒක. ඒක කියන්න ඕනේ. එහෙම නෙමෙයි ස්ටේට්මන්ට් එකක් නෙමෙයි. ඒක පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඇයි ස්කන්ධ කියලා කියන්නේ නැත්තේ? ස්කන්ධ කියන්නේ ලෝකෝත්තර. සංස්කාර සංඥා ඒව මුකුත්ම නැහැ නේද? තාම හරි උත්තරය ආවේ නෑ. මම ඕක දිගට කිව්වේ ඇයි අපි ඕකට ස්කන්ධ කියන්නේ නැත්තේ කියලා. අපි මොනවටද ස්කන්ධ කියලා කියන්නේ? ස්කන්ධ කියන වචනේ තේරුම. ස්කන්ධ කියන්නේ රාශිය කියන එක. අන්න හරි. ඒ රාශිය කියන එක කොයි විදිහටද අපි බෙදුවේ? කොයි විදිහට රාශිය වුණොත්ද රාශිය කියලා කිව්වේ? වේදනා සංඥා සංකාර විඤ්ඤාණ 11 ආකාරයකට රාශි වුණා. අන්න හරි. 11 ආකාරයකට රාශිය වෙන එකට තමයි අපි ස්කන්ධය කියලා කිව්වේ නේද? ඔව්. එතකොට ඒ 11 ආකාරය මොකද්ද? ඒ කියන්නේ අර ළඟදී අතීත අනාගත අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තික බාහිර ඕලාරික සුකුම ඕලාරික ඊන ප්‍රනීත දුර ළඟ කියලා. ඊන ප්‍රනීත දුර ළඟ. නිවන පුළුවන් දේ විදිහට බෙදන්න බෑ බෑ. අතීත නිවන අනාගත නිවන බෙදන්න බෑ. දුර නිවන ළඟ නිවන එහෙම බෙදන්න බෑ. ඒක නිසා මේක රාශියක් හැටියට ගන්න බෑ. නිර්වාණය රාශියක් හැටියට ගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා නිර්වාණය ස්කන්ධයක් වෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට අපි යමු. මෙතන මොකක්ද කියන්නේ? දැන් මාත්‍රිකාවෙන් පිට ගියා. පරිච්ඡේද වශයෙන් ආයතන 12යි. හරි? චක්ෂු ආදී වූ ධර්මයෝමයි. චක්ෂු ආදී ධර්මයෝ තමයි නේද? ඒවා රූප ධර්මයෝනේ. එතකොට එසේ වූ චක්ෂුරාදීන්ගේ ධර්මභාවය ඇති කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් ආයතනය 12ක් කොට වදාරන ලදී. එතකොට ඒ ධර්මභාවය නිසා භාග්‍යවතුන් වහන්සේ මේ ආයතනය 12ක් දේශනා කරලා තියෙනවා. මෙසේ දේශනා කරන ලද්දේ ෂඩ්විධ විඥාන කායයාගේ උප්පත්ති ద్వාරාලම්බනයන් පිරිසිඳීම් හේතු කොටගෙන. එතකොට මෙතනදී මේ වෙන් කරලා තියෙන්නේ මේ ෂඩ්විධ විඥාන කාය. මොනවද මේ ෂඩ්විධ විඥාන කාය කියන්නේ?
මොනවද? ෂඩ්විද විඥාන කාය. විඥාන හයද? ඔව්. චක්කු පංච විඥාන, සෝත විඥාන, චක්කු ගාන ජීව කාමන. විඥාන, මනෝ විඥාන කියන ඒ 6 නේද? එතකොට අන්න ඒ උප්පත්ති ద్వාරාලම්බනයන් පිරිසිඳීම් හේතු කොටගෙන තමයි ඒ කියන්නේ මේ ඒ විඥාන ඇති වෙන ద్వාර වලට ලැබෙන අරමුණු පිරිසිඳීම නැත්නම් ඒක මේ පැහැදිලි කිරීම සඳහා තමයි ඒ පිරිසිඳීම කියලා කියන්නේ මේ ආරම්භණය පිරිසිඳීම කියලා කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම කවර් කරන්න ආවරණය කරන්න තමයි මේ විදිහට මේ හයක් හැටියට වෙන විඥාන කායයේ උප්පත්ති ద్వාරා ලම්බන පිරිසිඳීම දැකීමට තමයි මේ ආයතන 12ක් වෙන් කරලා දක්වලා තියෙන්නේ. එතකොට චක්කු විඥානය කරන කොටගෙන හැඳිනගත යුතු වීතියෙහි ඇතුළත් වූ චිත්ත සමූහයාගේ චක්කායතනයේම උප්පත්ති ద్వාරයයි. කොහොමද ඒක අපි තේරුම් ගන්න? මෙතන කියනවා චක්ෂු විඥානයේ කර්ණ කොටගෙන හැදිනගත යුතු. මේ කර්ණ කොට කියලා කියන්නේ උපකාර කරගෙන කියන අර්ථය තමයි මේ කර්ණ කොට කියලා කියන්නේ. එතකොට චක්කු විඥානයේ උපකාර කරගෙන යම්කිසි රූපයක් දැකිය යුතු නම් වීතියේ ඇතුළත් වූ චිත්ත සමූහයාගේ චක්කායතනයේම උප්පත්ති ద్వාරයයි. ඒ කියන්නේ මහත්තයා පංචද්වාර වර්ජන සිතේ ඉඳලා තදාරම්මන වෙනකන් තියෙන ඔක්කොම සිත් ටිකද? ඔක්කොම සිත් ටික. මේ වීතියේ ඇතුළත් වූ චිත්ත සමූහයාගේ. දැන් වීතියට ඇතුළත් වෙනවා කියන්නේ එතකොට භවංග සිත් වීතියට ඇතුළත් වෙන්නේ නැහැ. ඒක අපි දන්නවනේ. කියන්නේ අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද කියලා වශයෙන් 15 වෙනි භවංග ටික වීති සිත් නෙවෙයි. භවංග සිත් වීති මුක්තයි. භවංග ප්‍රතිසන්දි සිත්, භවංග සිත්, චුති සිත් කියනවා වීති මුක්තයි නේ. එතකොට ඉතිරි ටික ගත්තාම පංචද්වාර ආවර්ජනය තමයි පළවෙනි වීති සිත. ඊට පස්සේ චක්කු විඥානය. අපි චක්කු විඥානයේ යෙදෙන තැන බලමුකෝ. චක්කු විඥානේ සම්පටිච්ඡන සංකීර්ණ වොත්තපන ඊපස්සේ ජවන් 7ක් ගිහිල්ලා තදාරම්මන 2ක් ගිහිල්ලා නැවතත් භවංගයට යනවා. එතකොට දෙවෙනි තදාරම්මන සිතෙන් ඉවර වෙන පංචද්වාරාවර්ජනයෙන් පටන් ගන්න චිත්ත වීතියක් ගත්තාම ඒ චිත්ත වීතියේම උප්පත්ති ద్వාරය වෙන්නේ චක්කායතනයමයි. චක්කායතනයේ මූලික උප්පත්ති ద్వාරය. හැබැයි මේ සිත් ඇති වෙන්නේ දැන් හදේවත්ව නිශ්චය කරගෙනත් ඒ යම් යම් සිත් ඇති වෙනවා. අපි දන්න ජවන් සිත් ඇති වෙනකොට ඒවා හදේවත්ව නිශ්චය කරගෙන ඇති වෙනවා. ඒ වගේම සංකීර්ණ සිත්, සම්පටිච්ඡන සිත් වගේ දේවල්. නමුත් අපි මේ පොදුවේ ගත්තාම ඒ චක්කු විඥාන නැත්නම් චක්කු ద్వාරික වීතිය ඇති වෙන්න මූලිකම හේතු වුණේ මේ චක්කායතන. චක්කු විඥානේ ඇති වෙච්ච සිත තමයි මූලික වුණේ. ඒක නිසා ඒක මෙතනදී හඳුන්වනවා ඒ වීතියේ උත්පත්ති ద్వාරය චක්කායතනය කියලා හඳුන්වනවා. එතකොට අරමුණ වෙන්නේ මොකද්ද? රූපායතනය. චක්කායතනයේ උත්පත්ති ద్వාරය රූපායතන තමයි ආරම්භණය වෙන්නේ. මේ විදිහටම සෝතායතන ආදී වෙච්ච ආයතනයන්ගේ වීතීන්ට ඇතුළත් වූ චිත්ත සමූහයාගේ උප්පත්ති ద్వාර කියලා කියනවා ඒ ආයතන. මෙතනදී සෝතායතනය තමයි ඒ සෝත විඥානයේ පහළ වෙච්ච චිත්ත වීතියේ උප්පත්ති ద్వාරය කියලා කියනවා. එතකොට ශබ්දත් ගත්තාම එහෙමයි. එතකොට 6 වෙනියට එනවා විඥාන. සවැනි වූ විඥාන කායයාගේ හෙවත් මන ආයතනයාගේ. දැන් මන ආයතනය තමයි 6 වෙනියට කියන නේද? මේකට පාලියෙන් 6 වෙනියට ඇති ආයතනයට පාලියෙන් කොහොමද කියන්නේ? චට්ඨායතනෙ. චට්ඨායතනෙ. ඔව් දැන් ෂඩායතන කිව්වොත් ආයතන 6 කියන අර්ථය ෂඩායතන කියන්නේ. චට්ඨායතන කිව්වොත් 6 වෙනි ආයතන. එහෙම නැත්නම් ඒක මන ආයතනය තමයි ඒ චට්ඨායතනය කියලා කියන මා ප්‍රාණ ඡායන. හරි. මේ මෙතෙන්ද කියනවා සවැනි වූ විඥාන කායයාගේ හෙවත් මන ආයතනයාගේ වනාහි භවාංග චිත්තයයි කියන ලද මන ආයතනයාගේ එක් කොටසක්ම උප්පත්ති ద్వාරයේ වෙයි කියලා කියනවා. ඒ කියන්නේ අපි මනෝ ద్వාරය කියලා හඳුන්වනවා භවාංග සිතට. මොකද මේ දැන් අපි මනෝද්වාරික චිත්ත වීතියක් ගත්තොත්
අපි ඒක කොහොමද කියන්නේ මතකද කාට හරි මනෝද්වාරික චිත්ත වීතියක් ඇති වෙනකොට කොහොමද සිත් පහළ වෙන්නේ කියලා කියන්න බලන්න. පහළ වෙන්නේ භවාංග චලන ඊට පස්සේ මනෝද්වාර වර්ජන සිතයි ඊළඟට ජවන් සිත් නේ. ඔව් ජවන් සිත් ඊට පස්සේ තදාරම්මන. ඊට පස්සේ නැවත භවංග. එතකොට බලන්න භවාංග චලන ඊළඟට උපච්ඡේද භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාර වර්ජය. එහෙම නේද යන්නේ? එහෙමයි මහත්තයා. හරි. එතකොට මේ මනෝද්වාරිකව පහළ වෙනකොට පටන් ගන්න බෑ මනෝද්වාරාවර්ජනේ පහළ වෙන්නේ මොන සිතින් අනතුරුවද? ඒ චිත්ත වීතිය. කිව්ව විදිහට මේ මනෝද්වාරාවර්ජන සිත පහළ වෙන්නේ මොන සිතින් අනතුරුවද? ඒ භවාංග චලනයෙන් පස්සේනේ. භවාංග චලන භවාංග උපච්ඡේදයෙන් භවාංග උපච්ඡේදය කියලා කියන්නේ මොකක්ද ඒ සිත? මනෝද්වාර නෑ. භවාංග උපච්ඡේද කියන්නේ මනෝද්වාරය. නෑ මට කියන්න භවාංග උපච්ඡේද කියන සිත මොකක්ද? මොකක්ද ඒ සිත? ඒක නම් දන්නේ භවාංග උපච්ඡේද කියන සිත. හරි භවංග දැන් අපි හඳුන්වනවානේ දැන් භවංග ඕදාන සිතද? නෑ භවංග උපච්ඡේද සිත කියනකොට ඔව් මොකක්ද ඒකේ තේරුම් ගන්න මොකක්ද ඒ සිත වෙන්න ඕනේ? ඒ කියන්නේ ඒක මනෝද්වාරය තමයි. උපදින සිත. මට ඕන කරන උත්තරය නෑ මම හිතන්නේ ඔයගොල්ලෝ හිතන විදිය හරි මට ඕන කරන උත්තරේ තාම ආවේ නෑ. මනෝද්වාරය ඊට පස්සේ මනෝද්වාර වාජ්ජන. ඒ කියන්නේ භවාංග සිත. මන්න හරි කියුණා කාට හරි. භවාංග සිත. භවංග සිත. ඒකද? උපච්ඡේද සිත ඒකද? හරි. භවංග සිත. භවංග සිත. එතකොට භවංග සිතෙන් පස්සේ තමයි මනෝද්වාර ආවර්ජනය එන්නේ නේ. එතකොට මනෝද්වාරය කියලා අපි කියනවා ඒ භවංග සිතට. මොකද මේ මනෝද්වාරයට තමයි අරමුණ එන්නේ. මනෝද්වාරයට අරමුණ එනවා කියනකොට ඒ අරමුණ ආවර්ජනය කරන සිත තමයි මනෝද්වාර ආවර්ජන සිත. හරි? ඒ මනෝද්වාර ආවර්ජන සිත පහළ වෙන්නේ මොකක් අරබයාද? මනෝද්වාරයට ආපු අරමුණ අරබය තමයි පහළ වෙන්නේ. එහෙමනම් අපි මේ භවාංග සිතට කියනවා මනෝද්වාරය කියලා. හරි නේද? ඒක මට නම් පොඩ්ඩක් පැටලෙන්න මට ආපහු කියලා දෙන්න. එතකොට අතීත භවාංගයයි භවාංග උපච්ඡේදයයි අතර තියෙන වෙනස මොකක්ද? ඒ හිත් දෙක අතර ඒවත් භවාංගම තමයි. ඒ සේරම භවාංග චලන අපිට දැන් අරමුණක් ආවට පස්සේ සිත් පහළ වීම ඇති වෙන විදිහ පැහැදිලි කරන්න තමයි අපි අතීත භවාංග චලන භවාංග උපච්ඡේද කියලා එහෙම පාවිච්චි කරන්නේ. එතෙන්දී පහළ වෙන්නේම භවාංග සිත් පරම්පරාව තමයි පහළ වෙන්නේ. භවාංග ඒ තුනම කියන්නේ ඒ චිත්ත පරම්පරාවේ පහළ වෙන අවසාන භවාංග සිත අනිත් අරමුණකට යන්න කලින්. හරි. අනිත් අරමුණකට යන්න කලින් පහළ වෙන අවසාන භවාංග සිත තමයි අපි භවාංග උපච්ඡේද කියන්නේ. අපි තේරුණා ඒක. චක්කු විඤ්ඤාණය කියන්නේ එතෙක් අපි ගණන් කරන්නත් ඒකනේ එතන නේද? එතෙන් දෙනකන් ගණන් කරන්නේ නැහැනේ. ගණන් කරන්නේ ඒ භවාංග නිසා තමයි අපි ගණන් කරන්නේ. ඒවා වීති මුක්ත සිත. එතකොට භවාංග උපච්ඡේද කියන්නේ වීති මුක්ත සිත. ඒ කියන්නේ භවාංග සිතම තමයි අපි එතන නම් කරලා තියෙන්නේ. හරි. තේරුණා දැන්. බොහොම පිං. හරි. හොඳයි. එතකොට දැන් මෙතනදී කියන දේ තමයි මේ භවාංග සිත කියන එක තමයි මේ ద్వාරය වෙන්නේ. භවාංග සිත තමයි මේකේ උප්පත්ති ద్వාරය කියලා කියන්නේ. හරි? එතකොට දැන් අපි චක්කු විඤ්ඤාණයේදී චක්කු විඤ්ඤාණ චිත්ත වීතියකදී උප්පත්ති ద్వාරය කියලා කිව්වේ චක්කායතනය. දැන් මෙතනදී මන ආයතනයගේම කොටසක් වෙන භවාංග සිත තමයි උප්පත්ති ద్వාරය වෙන්නේ මනෝද්වාරිකව
සිත් පහළ වෙනවා. ඒකයි මෙතනදි කියන්නේ. ඒක පැහැදිලිද? රූප ආයතනයක් නෙමෙයි මහත්තයා. ඒක නේද කියන්නේ? දැන් පැහැදිලි. දැන් ඔව්. ඔව්. මෙතන ద్వාරයේ හැටියට කරගන්නේ භවාංග සිතමයිනේ. භවාංග සිතමයි ගන්න. හරි මනායතනයේ ద్వාරයේ වශයෙන් ගන්නේ භවාංග සිතමයි කියන එක තමයි කියන්නේ නේ. භවාංග සිත කියන්නේත් මනායතනයේ කොටසක්. නමුත් ඒකම තමයි මේ මනායතනයේ මේ උප්පත්ති ద్వාරයේ හැටියට මේ විඥානවල, ඒ කියන්නේ මනෝ විඥානවල උප්පත්ති ద్వාරයේ හැටියට ගන්න. එතකොට මනෝ ద్వාරක චිත්ත වීති වල උප්පත්ති ద్వාරයේ හැටියට ගන්න මේ භවාංග සිතම තමයි ගන්න. හරි? ඊට පස්සේ කියනවා චක්කු විඥානාදීන්ට අරමුණු වීම වශයෙන් සාධාරණ නොවු ධර්මායතනයේ තෙමේද අරමුණු. දැන් බලන්න මේක හොඳ ලස්සනට මේ කියමනක් මේක. චක්කු විඥානාදීන්ට අරමුණු වීම වශයෙන් සාධාරණ නොවු ධර්මායතනයේ තෙමේද අරමුණු වේ. ඒ කියන්නේ චක්කු විඥාන වලට අරමුණු වෙච්ච දැන් අපි ගත්තොත් රූපේ ගත්තොත් රූපේ චක්කු විඥාණයට විතරමයි අරමුණු වෙන්නේ. ශබ්දය ගත්තොත් සෝත විඥාණයට විතරමයි අරමුණු වෙන්නේ. නේද? ශබ්දය ගත්තොත් ඒක චක්කු විඥාණයට අරමුණු වෙන්නේ නැහනේ. දැන් හැබැයි මෙතනදී මේ මනෝ විඥානය ආපුවම අර විදිහට අපිට කියන්න බෑ මේක චක්කු විඥාණයට අරමුණු වෙන හින්දා මේ මනෝ විඥාණයට අරමුණු වෙන්නේ නැහැයි කියලා කියන්න බෑ. හරි ඒක නිසා මෙතනදී මේ ඒ විදිහටත් මනෝ විඥාණයට අරමුණු වෙනවා. ඊටත් වඩා එහා ගිය දෙයක් තමයි මේ ධර්ම ආයතනය කියන එක මනෝ විඥාණයට අරමුණු වෙනවා. මේ මනෝ ධම්මායතනය කියන එක අර චක්කු විඥාන ආදියට සාධාරණ වුණේ නැහැ. කොහොමවත් චක්කු විඥාණයට ධර්මායතනයට අඩංගු දේවල් දැක ගන්න බෑ. එතන රූපේ විතරමයි. මේ සෝත විඥාණයට පුළුවන් ශබ්දේ විතරමයි. හැබැයි මෙතනදී මේ මනෝ විඥානය කියනකොට ධර්මායතනයට උණු දේවල් පුළුවන්. ඒ වගේම චක්කු විඥාණයට අරමුණු වන රූපේ පිළිබඳවත් පුළුවන්. හැම එකකටම සාධාරණ මේ හැම එකටම පොදුභාවයක් තියෙනවා මේ මන ආයතනය කියන තැන. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය තන් සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ කියන. සබ්බේ ධම්මා සියලුම ධර්මයෝ. සියලුම ධර්මයෝ කියලා කිව්වහම පරමාර්ථ ධර්ම සියල්ලත් ඒ වගේම ප්‍රඥප්ති ධර්මත් කියන මේ සියල්ලම මේ මනෝ විඥාන ධාතුවට නැත්නම් මන ආයතනයට අරමුණු වෙනවා. ඒකයි මෙතෙන්දි කියන්නේ. මේ විදිහට ගත්තාම ෂඩ්විධ විඥාන සමූහයන්දී චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් ගිහිලා මනෝ විඥාන දක්වා එන ඒ හැම එකේම උප්පත්ති ద్వාරාලම්බණයන් පිරිසිදීම් වශයෙන් 12 ආයතන කෙනෙක් වදාරන ලදී කියලා කියනවා. ඒ මේ පිරිසිදීම් වශයෙන් 12 ආයතනයක්, ඒ කියන්නේ සම්පූර්ණ පරිපූර්ණ කිරීමට ආයතන 12ක් දේශනා කරලා තියෙනවා. ඊළඟට ඒ කිව්ව දේවල් පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද? පැහැදිලිද? හොඳයි. එහෙමනම් සර් සමා වෙන්න සර්. එතකොට දැන් ඒක නිසාද අපි දැන් මනෝද්වාරිකව අර මේ අතීත අනාගත වර්තමාන ප්‍රඥප්තිය ඒ ඔක්කොම මේ මනෝද්වාරික සිත් වලින් ගන්න පුළුවන්. නමුත් මේ පච්චුප්පන්නේම විතරයි චක්කු සෝත ගාන ජීවහා ඒ ටිකෙන් ගන්න පුළුවන් කියලා කියන්නේ. හරි. ඒකත් එකක් තමයි. ඒකත් විශේෂම දෙයක්. ඒක මතක් කරපේක බොහොම හොඳයි. බොහොම පිං ඒකට. මොකද විශේෂයෙන්ම මේ අනිත් ආයතන ගත්තම චක්කු සෝත ගාන ජීවහා කාය කියන මේ ආයතන වලට ගෝචර වෙන්නෙම වර්තමාන අරමුණ. නමුත් මන ආයතනය කියනකොට වර්තමාන අතීත වර්තමාන හැම අරමුණක්. ඒ කියන්නේ සියලු කාලයටයි සියලු විදිහේ අරමුණු මන ආයතනයට අරමුණු වෙනවා. දැන් මන ආයතනය තමයි පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් පෙර ජීවිතවල දේවල් පවා බලන්න පුළුවන්. ඊළාට අනාගතයේ වෙන දේවල් බලන්න පුළුවන්. ඒ වගේ අතීතයේ සිදු වූ දේවල්, අනාගතයේ සිදු වෙන දේවල්, වර්තමානයේ සිදු වෙන දේවල් සියල්ලම දැනගැනීමේ හැකියාව තියෙන මේ මන ආයතනයේ නැත්තම් මනෝ විඥාණයට තමයි ඒ හැකියාව තියෙන්නේ. ඒක තමයි විශේෂ සිද්ධියක් හැටියට සලකන්න පුළුවන්. බොහොම හොඳයි ඒක මතක් කරපේ අපිට පින් සිද්ධ වෙනවා. හොඳයි. ඊළඟට
ක්‍රම ආදී වශයෙන් උප්පත්ති ක්‍රම ආදීන් අතරින් දේශනා ක්‍රමය විස්තර කරනු ලැබේ. ක්‍රමාදී වශයෙන් උප්පත්ති ක්‍රමාදීන් වශයෙන් ක්‍රමාදී වශයෙන් උප්පත්ති ක්‍රමාදීන් අතරින් දේශනා ක්‍රමය විස්තර කරනු ලැබේ. දැන් මේක ක්‍රම විදිහට විස්තර කරනවා නම් මේ දේශනා ක්‍රමය විස්තර කරනවා කියලා කියන බලමු මොකද්ද කියන්නේ කියලා. ආත්ම භාවය පිළිබඳව පවත්නා වූ හෙවත් අධ්‍යාත්මික ආයතනයන් අතුරින් සනිදස්සන සප්පටික රූපයම අරමුණු කොට පවත්නා බැවින් නොහොත් සනිදර්ශන සප්පටික රූපයාගේ ගැටීමට ස්ථාන වන හේයින් චක්කායතනයම ප්‍රකට වේද එහි පළමු කොට චක්කායතනය වදාළසේක කියලා කියනවා. දැන් අපි දන්නවා ආයතන 12 ගත්තාම අපි පිළිවෙලින් කියාගෙන යනකොට පටන් ගන්න මොකෙන්ද? චක්කායතනය. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන ආදී වශයෙන් මේ 12 කියනකොට පටන් ගන්නෙ චක්කායතනෙන් තමයි පටන් ගන්න. මෙතන මේ යම් කිසි තර්කයක් ගොඩනගනවා. ඇයි චක්කායතනය මුලින්ම කිව්වේ මේ 12? ඇයි මන ආයතනෙ කිව්වේ නැත්තේ? නැත්තම් ඇයි සෝතායතනෙ කිව්වේ නැත්තේ? ඒ විදිහට බලද්දී ඇයි මේ චක්කායතනෙම දේශනා කළේ කියලා මෙතනදී යම් කිසි යුක්තියකට ඉදිරිපත් කරන කරුණු. ඒ තමයි මේ අපි දන්නවා රූප ගත්තාම තියෙනවා සනිදස්සන අපි මුලින්ම ගමුකෝ බලන්න සප්පටික රූප කියලා කොටසක් හඳුන්වනවා නේද? මොනවද සප්පටික රූප කියලා කියන්නේ? කාටද කියන්න පුළුවන්? සප්පටික රූප. ඒ කියන්නේ චක්කායතනෙ ඇර අනිත් ඔක්කොම සප්පටික රූප. වර්ණ රූපය ඇර නේද අනිත් සියල්ලම. සියල්ල. නෑ මං අහන්නේ මෙහෙමයි ආයි මං ප්‍රශ්න. නෑ ඒක අප්පටිකයි අනිත් ඒවා. ඉන්නේ මං අහන්නම් ප්‍රශ්නයක්. ඇස් විතරයි සප්පටික. වර්ණ රූපෙද එතකොට. සප්පටි අන්න අහගන්න ප්‍රශ්නයක් දැන්. ආයි අහන්න අර ඔක්කොම අමතක කරලා දැන් අලුත්ෙන් අහගන්න මේ ප්‍රශ්නය. සප්පටික රූප කියලා කියන්නේ මොනවටද? අර ඕලාරික රූප 12 නේද? ඒ උත්තරය එහෙම සනිදස්සන රූපය තමයි සප්පටික රූපය කියලා කියන්නේ. කවුද කොහොම හරි අන්තිමට මොකක්ද ඒකේ විසඳුම? මොනවද සප්පටික රූප කියලා කියන්නේ? අපි කිව්වේ අර ඕලාරික රූප 12 කියලා. හරි. බොහොම හොඳයි. ඒක තමයි අවසාන තීරණය. ඒක හොඳයි. ඕලාරික රූප 12. කාටද කියන්න පුළුවන් ඕලාරික රූප 12? එතකොට අපි ඇයි මේ චක්කායතනේ මුලින්ම කිව්වේ කියන එකට මේ යුක්තියනේ මෙතන මේ පෙන්වන්නේ. ඒකෙදි අපි මෙතෙන්දි තියෙනවා මේ සනිදස්සන සප්පටික රූපයාගේ ගැටීමට ස්ථාන වෙන හේන් කියලා. එතකොට තමයි අපි ඇහුවේ මොනවද මේ සප්පටික රූප කියලා කියන්නේ කියලා. ඒ සප්පටික රූප කියලා කියන්නේ ඕලාරික රූප 12ට නේද? කාට හරි පුළුවන් ද කියන්න ඕලාරික රූප 12 මොනවද කියලා? මං හිතන විදිහට නම් අර පඨවි තේජෝ වායෝ එකයි ප්‍රසාද රූප 5යි ගෝචර රූප 4යි. ගෝචර රූප 4යි. එතකොට මහා භූත 3යි නේද? පඨවි තේජෝ වායෝ. ඊට පස්සේ ප්‍රසාද රූප 5 ආපුවම 5යි 3යි 8යි. ඊට පස්සේ ගෝචර රූප 4 කියලා කිව්වේ රූපයි අපි ගත්තත් වර්ණ රූප වර්ණ ගන්ධ ශබ්ද රූප ඕජා රූප. ශබ්ද ගන්ධ රස ඕජාව නැහැ නේද? වර්ණ ශබ්ද ගන්ධ රස. ඒ ටික ආපුවම කීයද ඔක්කොම එතකොට 12යි. හරි. 8යි 4යි 12යි. හරි ඒ ටික තමයි සප්පටික රූප කියලා කියන්නේ. ඒවා තමයි අර අපි ගත්තොත් ඕලාරික රූප කියලා අපි කතා කරේ. ඒ ඕලාරික රූප ටික තමයි මේ සප්පටික රූප කියලා කියන්නේ. ඒවා ආයතනයන්ට ගැටෙනවා කියලා අපි කියනවා. අපි කියනෝනේ අපේ යමක් ඇහැට ගැටුණාද කියලා කියනකොට අපේ ඇහෙන් දැක්ක කියන්නේ ඇහැට යොමු වුණාද කියන එක තමයි අපි ඇහැට ගැටුණාද කියලා කියන්නේ. මට එහෙම දෙයක් කනට ගැටුන්නේ නැහැ කියලා කියන්නේ කනට ඒක ගෝචර වුණේ නැහැ කියන එක. අන්න ඒ වගේ ඒ රූප ඕලාරික රූප අපි කියනවා සප්පටිගයි කියලා. එතකොට හැබැයි මෙතෙන්දි කියනවා සනිදස්සන සප්පටිග. සනිදස්සන කියලා කියන්නේ ඒකේ දර්ශනයක් තියෙනවා. දර්ශනයක් සහිතව නැත්නම් ඒක
පේන්න තියෙන දෙයක්. අපි අර වර්ණ රූපය කියලා කියන්නේ. වර්ණ රූපය තමයි ඇත්තටම මේ සනිදස්සන සප්පටික රූපය. අනිත් ඒවා එකක්වත් දකින්න බෑ. මේ සනිදස්සන කියලා කියන්නේම දකින්න පුළුවන් කියන අර්ථයෙන්. හරි? ඒක නැත්නම් චක්කු විඥාණයට ගෝචර වෙන අර්ථයෙන් තමයි මේ සනිදස්සන කියලා කියන්නේ. එතකොට ඒ සනිදස්සන සප්පටික රූපය කියලා කියන්නේ එතකොට අර වර්ණ රූපයට තමයි සනිදස්සන සප්පටික රූපය කියලා කියන්නේ. ඒ සනිදස්සන සප්පටික රූපය කියන ඒ වර්ණ රූපයට ගැටීමට ස්ථාන වනෙහි චක්කායතනෙම ප්‍රකට වෙනවා. දැන් බලන්න ඇත්තටම දැන් ඇහැ කියන එක තමයි මූලික වශයෙන්ම ආයතන වලින් අපි ඇත්ත මන ආයතනය තමයි ප්‍රධාන නේද? මනෝ කියන එකනේ මූලික වෙනවා කියලා කියන්නේ. නමුත් සාමාන්‍ය එදිනදා ජීවිතය ගත කරනකොට අපි මන ආයතනය පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් ඉතුරු ආයතන ටික බැලුවොත් චක්කායතනය කියන එකට විශේෂ තැනක් තියෙනවා. වැඩිපුරම කෙලස් රැස් කරන්නේ මොකෙන්ද? චක්කායතනෙ. ඒ කියන්නේ කෙලස් රැස් වෙන්න උදව් කරන ආයතනය තමයි චක්කායතනය හුඟක් වෙලාවට. කියන්නේ දකින්න දේවල් වලින් ගොඩාක් කෙලස් රැස් වෙනවා කියලානේ කතා කරන්නේ නේද? එතකොට ඒක ප්‍රකටයි. ඒක ප්‍රකට නිසා චක්කායතනයේ මුලින්ම දේශනා කරා කියලා කියනවා. දැන් ඇත්තටම බැලුවාම දැන් පොළොවෙන් උඩට ගියොත් එහෙම දැන් අහස් යානයක නැත්නම් රොකට් එක වගේ ඉහළ ගියොත් ඇහෙන් මුළු ලෝකයම මේ පේනවනේ නේද? පෘථිවි තලයේම බලත හැකිනේ. නමුත් කනෙන් අපිට පෘථිවි තලයේ තියෙන බොහෝම පොඩි සද්දයයි අහන්න පුළුවන්. මේ ළඟ මොකක් හරි දෙයක් කරොත් තමයි අපිට අහන්න ලැබෙන්නේ. ඒ වගේම සුවඳ දැනෙන්නේ, ගඳ සුවඳ, රස වගේ දේවල් ඔක්කොම මේ ළඟ තියෙන දේවල් වලට මේ පොඩි පරාසයක් තමයි ඒ ආයතන වලින් කරන්න පුළුවන් ප්‍රමාණය තියෙන. නමුත් චක්කායතනය කිව්වහම ඒකේ විශාල පරාසයක් තමයි. ඒක නිසා ඒක හරි ප්‍රකටයි. ඒ ප්‍රකටම ආයතනය තමයි ඒක චක්කායතනය. ඒක නිසා මෙතෙන්දිත් කියනවා මේ චක්කායතනය කියන එකේ සප්පටික රූපයාගේ ගැටීමට ස්ථාන වනෙහින් මේ චක්කායතනෙම ප්‍රකට වෙනවා කියලා මේ පළමු කොට චක්කායතනෙ දේශනා කරා කියලා කියනවා. ඊළඟට කියනවා තවද දර්ශන ශ්‍රවණාදීන්ට හේතුභාවයෙන් ඉමහත් උපකාර ඇති බැවින් ආධ්‍යාත්මික ආයතන අතරින් චක්කායතන සෝතායතනයන් පළමු කොට දේශනා කරන ලද කියලා. ඒතර චක්කායතන සෝතායතන කියන එක පළවෙනිම දේශනා කරලා තියෙනවා කියලා මේ දර්ශන ශ්‍රවණ කියන මේ බොහෝම උපකාරී වන දේවල් වලට අවශ්‍ය වෙන හින්දා. ඇත්තටම දැන් ගන්ධ සුවඳ රස දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන්. නමුත් දර්ශනයයි ඇහෙන්නේ නැතුව ඉන්න එක ඊට වඩා ලොකු මේ පාඩුවක් තියෙනවා. ඒ කියන්නේ රස දැනෙන්නේ නැහැ කියලා ආහාර නොගෙන ඉන්නව නෙවෙයිනේ. ආහාර ගන්නවා රස දැනෙන්නේ නැහැ. නමුත් ඇහැ ගැන කතා කරනකොට කන ගැන කතා කරනකොට එහෙම කතා කරන්න බෑ. ඒක ක්‍රියාත්මක හරිය ආකාරයෙන් මේ ආරම්මන රසය ලැබෙන්න ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ විදිහට තමයි ඒක සලකන්න පුළුවන්කම තියෙන්නේ. බ්‍රහ්මයන්ටත් තියෙනවනේ මහත්. මොකද්ද? බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ටත් අන්තිමට චක්කුසෝත කියන දෙකනේ නේද? මන ආයතනය නම චක්කුසෝත නේ. එතන වෙනත් බාහිර ආයතනක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන හැටියට චක්කුසෝත මන ආයතන කියන තුන නේද තියෙන්නේ? එච්චරයිනේ. ඔව්. අවමයක් හැටියට තමයි තියෙන්නේ එච්චරයි. එතකොට ඊට පස්සේ තමයි මේ ගාන ආයතන, જીවහා ආයතන, කාය ආයතන පිළිවෙලින් දේශනා කරලා තියෙන්නේ. චක්කායතනයේ මුල් කොට ඇති පස් ආයතනයන්ගේම ගෝචර විශේෂ කොට ඇති බැවින් මන ආයතනය අවසානයේහි දේශනා කරන ලද කියලා කියනවා. ඒ කියන්නේ මේ චක්කායතන, සෝතායතන, ගාන ආයතන, જીවහා ආයතන, කාය ආයතන කියන කොටසත් ඒ වගේම ඒකට ඒ පහට ගෝචර වන දේවලුත් මන ආයතනෙට විශේෂ වෙනවා. විශේෂ වෙනවා කියලා කියන්නේ ඒකට අදාළ වෙනවා. මන ආයතනෙන් අරමුණු කරන්න පුළුවන්. ඒක නිසා අර සියල්ලම මුලින් කියලා ඒ සියල්ලම ආවරණ විදියට මන ආයතනය අවසානයේදී දේශනා කරලා තියෙනවා කියලා මෙතෙන්දි ප්‍රකාශ කරලා තියෙනවා. හොඳයි. ඊළඟට චක්ෂු ආදීන්ට ගොදුරු වූ අරමුණු බැවින් චක්කායතනාදී අධ්‍යාත්මික ආයතනයන්ට අනුතුරුව බාහිර ආයතනයන් අතරින්
රූපායතන ආදීහු දේශනා කරන ලද. ඒ කියන්නේ අර කියපු පිළිවෙලින්ම ඊට පස්සේ රූපායතන ආදිය දේශනා කරලා තියෙනවා. චක්කු ප්‍රසාදයට රූපාලම්බනයත් නිසා චක්කු විඥාණයතම උපදිනේ. ඒක තේරෙනවනේ අපිට කියනකොට. ඒ විදිහටම තමයි සෝත ප්‍රසාදයට ශබ්දාරම්මණයත් නිසා සෝත විඥාන. ගාන ප්‍රසාදයට ගන්ධායතනයන් නිසා. ඔය නිසා කියන වචනේට තමයි මොකද්ද නිසා කියන වචනේට පාලියෙන් කියන්නේ? පච්චය කියන එකද? නෑ. ඒ කිට්ටුවෙන් යන වචනයක් තමයි. පච්චයා. නෑ. එහෙනම් දන්නේ. කිට්ටුවෙන් පච්ච නෙවෙයි. පටිච්ච. කොහොම හොඳයි. පටිච්ච. දැන් අද පටිච්ච නේද? පටිච්ච. ඔව් පටිච්ච. දැන් ඇත්තටම මෙහෙමයි. ඕක හරියටම දිගෑරලා කියනවා නම් කියන්න ඕනේ චක්කුංච පටිච්ච රූපේච පටිච්ච උප්පජ්ජති චක්කු විඥානං කියලා කියන්න ඕනේ. නමුත් පාලියේ තියෙන දෙයක් තමයි සමහර දෙපාරක් යෙදෙන වචනේ එකපාරයි යොදන්නේ. දැන් ච කියන එකත් එහෙමනේ. ච කියන එක අපි කියන්නේ අල්තයන්ටනේ අපි ච කියලා කියන්නේ එයත් මෙයත් කියන එක ඒකත් මේකත් කියනකොට දාන මේ ච එක ඒද මේද කියනකොට එතනත් එකකට දැම්මොත් ච කියන එක දෙකම ආවරණය වෙනවා. ඒ වගේ පටිච්ච කියන එකත් දැන් චක්කුංච පටිච්ච රූපේච කියලා කිව්වොත් එහෙම එතනදි කියන්නේ ඇස නිසාද රූපය නිසාද උප්පජ්ජති චක්කු විඥාන. චක්කු විඥානය උපදී. එතකොට අන්න ඒ විදිහට ගත්තාම මේ නිසා කියන වචනේ තමයි පටිච්ච කියන්නේ. එතකොට පටිච්ච කියන වචනේ ආපහු මේ දෙකට තුනට කඩලා කියන්න බෑ. මේ පටි කියන එක වෙනමයි ඉච්ඡ වෙනමයි එහෙම කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් වචනයක් නෙවෙයි. පටිච්ච කියලා කියන්නෙම නිසා කියන එක. හොඳයි. එතකොට රූපාරම්මණයත් නිසා චක්කු ප්‍රසාදයත් නිසා රූපාරම්මණයත් නිසා චක්කු විඥානය උපදිනවා. ඒ වගේම සෝත ප්‍රසාදයත් ශබ්දාරම්මණයත් නිසා සෝත විඥානය උපදිනවා. ওই විදිහට තමයි කාය ප්‍රසාදයත් පොට්ටම්බ රම්මණයත් නිසා කාය විඥානයත් ඊළඟට මනසත් ධර්මාලම්බනයත් නිසා මනෝ විඥානය උපදී. දැන් මෙතන පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ තරම්. දැන් මනසත් ධම්මාලම්බනයත් නිසා මනෝ විඥානය උපදී. එතකොට කාට හරි කියන්න පුළුවන්ද මොනවද මේ ධම්මා ලම්බන කියන කොටසට ඇතුළත් වෙන්නේ කියලා? දැන් අපි දන්නවා සෝත ප්‍රසාදයත් රූපාරම්මණයත් කියවම එතකොට රූපාරම්මණය කියලා කිව්වේ අරමුණ කියන්නේ වර්ණ රූපේ නේද? සෝත ප්‍රසාදයත් ශබ්දාලම්බනයත් නිසා කියනකොට එතන සෝත ප්‍රසාදයයි ශබ්ද රූපයයි නිසා සෝත විඥානයි. දැන් මෙතනදී කියනවා මනසත් ධම්මාලම්බනයත් නිසා මනෝ විඥානය උපදී කියලා. එතකොට මනස කියන එක අපි දන්නවා සිතනේ. ධම්මාලම්බනය කියනකොට ඇයි මෙතන දැන් මනස නිසා මනෝ විඥානය උපදින්න පුළුවන්ද? මනසත් ධම්මාලම්බනයත් නිසා මනෝ විඥානය උපදිනවා කියන එකේ තේරුම මොකක්ද? මොකද ආයේ ප්‍රශ්න කියන්නේ මනස නිසා දැන් මනසයි මනෝ විඥානයේ අතර වෙනසක් තියනවාද? දැන් මෙතන කියන්නේ මනසත් ධම්මාලම්බනයත් නිසා මනෝ විඥානයද උපදී. ඔව් ඒ කියන්නේ මනසට අරමුණු වෙන මොකක් හරි අරමුණක් නිසා ඒ අරමුණ දැනගන්න විඥානයක් පහළ වෙනවා. එහෙමද? විස්තර කරන්න. කොහොමද පොඩ්ඩක් ආපහු විස්තර කරන්න? නෑ ඒ කියන්නේ දැන් මනසට අරමුණු වෙන දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ චක්කසෝත ගාන ජීවහා කියන ඒවාට අරමුණු වෙන්නේ නැති ඔක්කොමනේ අර ධම්මායතනෙ කියලා ගත්තේ. ඒතර ඒව අරමුණු වෙනවා ඇත්තේ ඔය මනෝවිඤ්ඤාණයටනේ. දැන් අතීත අර අපි කිව්වේ ඉස්සෙල්ලා අතීත වර්තමානයේ අරමුණු ඔක්කොම පුළුවන් කියලා ධම්මායතනෙට ඇතුල් වෙනවනේ ඒවා. ඒතකොට ඒ මොන හරි අරමුණු වන සුඛම රූප ඒ වගේ ඒවා අරමුණු වෙලා පහළ වෙන විඤ්ඤාණය. එහෙමද මම මේ මමත් මේ ඉගෙන ගන්න අහන්නේ. එතකොට මොනවද මේ ධම්මා ලම්බන කියන එකට අයිති වෙන්නේ? ඒ කියන්නේ ඔය ඇස කන නාසය දිව ශරීරය කියන ඒවට අරමුණු වෙන්නේ නැති අනිත් සියලුම දේවල්. අන්න ඒක එක උත්තරයක්. කොහොම තියාගන්න. තව කාටද වෙනත් අදහස් තියනවද? මට හිතුණා ඒවත් එක්ක ඇති වෙන චෛතසිකත් ඒකට ඇතුළු වෙනවා කියලා. සියලුම ධම්මා ලම්බන කියනකොට මොනවද ඒකට ඇතුළත් වෙන්නේ?
ඒවට සුකුම රූප ඇතුල් වෙනවා, නිවන ඇතුල් වෙනවා. එහෙම බැලුවහම ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. සියලුම චෛතසික රූප නිබ්බාන ප්‍රඥප්ති. අන්න හරි. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාත්‍ය ආරම්මන පච්චේන පච්චය. එතකොට මොනවද එකට ඇතුළත් වෙන්නේ? සිත් 89යි චෛතසික 52යි රූප 28යි ඔක්කොම ඇතුළත්. නිර්වාණයයි ප්‍රඥප්ති. නිර්වාණයයි ප්‍රඥප්ති. සියලුම ධර්ම තමයි මේ ධම්මාලම්බන කියලා කියන්නේ. එතකොට ඇයි මෙතන මේ මනසත් ධර්මාලම්බනයත් නිසා මනෝවිඤ්ඤාණය උපදිනවා කියලා කියන්නේ? ඒකත් පැහැදිලි කරලා දෙන්න. ඒක මහත්තයා මානසිකාර්ය කියන අදහසද එතන? අපි ඒ උත්තරෙත් එකක් හැටියට බාර ගන්නවා. තව අදහස් තියනවද? ඒක කෙලින්ම මනසට අරමුණු වෙන නිසා ආධ්‍යාත්මික ආයතනයක් වගේ බාහිරින් නැතුව කෙලින්ම මනසට අරමුණු වෙලා ඒකවල මේ මනස නිසා මනෝවිඤ්ඤාණය උපදිනවා ඒ කතාවන්නේ කියන්නේ. එතන මනස කිව්වේ මොකද්ද? මනෝවිඤ්ඤාණය. ඒ මනසට අරමුණක් ආවහම ඒක බින්දිලා ඒ අරමුණ ගැන දැනගන්න හිතක් පහළ වෙනවා. එහෙම පුළුවන්. එතන හරි. සිත් 89 මෙතෙන්ටයි තියෙන්නේ. සිත් 89. නෑ මම හිතන්නේ ලක්ෂ්මී මහත්මිය කියන රටාව බොහෝ දුරට ගැලපෙනවා. තව පොඩ්ඩක් විස්තර කරන්න. නෑ මං කිව්වේ දැන් අපි කියමුකෝ මනසට මොකක් හරි අරමුණු වෙනවා නම් දැන් භවාංගය යන වෙලාවක මොකක් හරි ඇතුලෙන් මතක් වුණොත් ඒ භවාංග බින්දිලා මනෝද්වාර වෛද්‍යන හිතක් පහළ වෙලා ඇති වෙන සිත් තියෙනවානේ. ඒවා එතකොට ඒ මනසින් දැනගන්න ඒවනේ මනෝවිඤ්ඤාණ. හරි. බොහොම මම ලකුණු 195ක් දෙනවා ඒ උත්තරේ. හරි. අනිත් පහ කියලා දෙන්න එන ජය. ඇත්තටම අපේ ඇත්තටම මේ අපි මේක හරියට හිතන්න ඕනේ. ඔය ඒ හිතපු විදිහ සෑහෙන හොඳයි. දැන් බලන්න මෙතන චක්කු ප්‍රසාදයයි රූපාලම්බනයයි නිසා චක්කු විඥානය ඇති වෙනවා කිව්වහම මේ චක්කු ප්‍රසාදය තමයි අපි කිව්වේ චක්කු විඥාණයට ద్వාරය වෙනවා කියලා මතකද? චක්කු විඥාණයට ద్వාරය වුණේ මොකද්ද? චක්කු විඥානේ. චක්කායතනේ නේද? චක්කායතනේ ద్వාරය වුණා කියලා කිව්වේ නේද? ඒ කියන්නේ චක්කු ප්‍රසාදය කියන එක චක්කු ద్వාරය තමයි මේ චක්කු විඥාණයට ద్వාරය වුණේ චක්කු ප්‍රසාදය. හරි? එතකොට සෝත විඥාණයට ద్వාර වුණේ සෝත ප්‍රසාදේ නැත්තම් සෝතායතනෙ. හරි? ඒ විදිහට යනකොට මේ මනෝ විඥාණයට ద్వාරය වෙන්නේ මොකද්ද? මනෝද්වාරය. මොකද්ද මනෝද්වාරය කියලා කිව්වේ? භවංග උපච්ඡේද සිත. ඔව් භවංග සිත කියලා අපි ගමුකෝ. භවංග සිත තමයි මනෝද්වාරය කියලා කියන්නේ. හරි? එතකොට මේ මෙතන මනසත් ධම්මාලම්බනයක් කියන තැන මේ මනස කියලා කිව්වේ මොකද්ද? සිත මනස කිව්වේ මනෝද්වාරයට. මනෝද්වාරය. එහෙම නැත්නම් භවංග සිත. හරි? එතකොට මන ධම්ම මනෝ විඥාන කියනකොට දැන් තේරෙනවද මොකද්ද එතන මන කියලා කිව්වේ කියලා? මන කියලා තියෙන්නේ භවංග සිත. භවංග සිත. ඒ ගැටෙන එක. දැන් අපි ඒ තර්ක කියන්නේ ඒ තර්කේ මේ යුක්ති සහගතයි. මේ අනුව ගත්තාම මනසත් ධම්මාලම්බනයත් නිසා මනෝ විඥානය උපදිනවා කියනකොට තියෙන ප්‍රශ්නය තමයි දැන් මේ මෙතන මේ ධම්මාලම්බන කැලල අපි ඉවත් කරොත් එහෙම මනස නිසා මනෝ විඥානයක් උපදිනවා වගේ කතාවනේ තියෙන්නේ. නේද? මනස නිසා මනෝ විඥානය. මනස නිසාත් මනෝ විඥානය උපදිනවා. ධම්මාලම්බන නිසාත් මනෝ විඥානය උපදිනවා. ඒ කියන්නේ රූපේ නිසාත් චක්කු ප්‍රසාදේ නිසාත් චක්කු විඥානය උපදිනවා කියෝ වගේම මනස නිසා ධම්මාලම්බනේ නිසා මනෝ විඥානය උපදිනවා කියනකොට දැන් මනස නිසා මනෝ විඥානය උපදිනවා කියන එක අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න අමාරුයි. එතකොට ඒකට ගලප ගන්න වෙන්නේ මෙතන මේ මනස කියන එක අරගෙන තියෙන්නේ මනෝද්වාරයේ හැටියට. මනෝ විඥානයේ උපදින ద్వාරයේ හැටියට තමයි මෙතන මේ මනස කියන එක මතු කරලා තියෙන්නේ. ඒකයි මන ධම්ම මනෝ විඥාන කියලා ගන්න. ඒක පැහැදිලිද? තව මොන හරි ඒක නොගැලපෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැනත් සඳහන් කරන්න. මේ මට හිතෙච්ච විදිහටයි මම කියන්නේ. පැහැදිලි දෙයක නැත්තම් තව ඒකේ යම්කිසි විදිහක නොගැලපෙන ගතියක් තියනවාද ඒ කියපු දේ? ඒක තමයි හරි කියලා ඒක තමයි පොතේ තියෙන්නේ දැන් ඔය කියලා ඒ විදිය නේද? ඔව්. එහෙම තමයි නේද?
ඒක එහෙම තමයි. ඒකේ ගැළපෙන්නේ නැති කමක් නෑ එහෙම බැලුවා. ඒ විදිහට තමයි මම හිතන්නේ ගන්න වෙන්නේ. මොකද මනෝද්වාරය කියන අර්ථයෙන් තමයි මේ මනස කියලා අරන් තියන්නේ කියලා තමයි හිතෙන්නේ. හොඳයි. ඊළඟට සංක්ෂේප වශයෙන් වනාහි මනායතනයේ සහ ධම්මායතනයේ එක් කොටාශයක් නාම ධර්ම වශයෙන්ද එයින් අන්‍ය වූ හෙවත් 12 ආයතනයන් අතුරින් මනායතනයේ සහ නාම ධර්මයන්ට ඇතුළත් ධම්මායතන කොටසත් හැර ඉතිරි ආයතනයන් රූප වශයෙන්ද සංග්‍රහ කරනු ලැබේ. මේක කොහොමද අපි විස්තර කරගන්නේ? සංක්ෂේප වශයෙන් කෙටියෙන් කිව්වොත් මනායතනයේ සහ ධර්මායතනයේ එක් කොටසක් නාම ධර්මයේ වශයෙන්. කියන්නේ මනායතනයේ සම්පූර්ණම නාම ධර්මයක්. ඒක හරිනේ. සිත් ගැන කතා කරන්නේ නේද? සිත් 89 නේ මනායතනය කියන්නේ. එතකොට ඒ මනායතනය සහ ධම්මායතනයේ එක් කොටසක් නාම. එතකොට ධම්මායතනයේ මොන කොටසද නාම වෙන්නේ? චෛතසික කොටස. චෛතසික ටික චෛතසිකයි වෙන නිර්වාණය. අන්න හරි. චෛතසික ධර්ම ටිකයි නිර්වාණය කියන ටික නාම ධර්ම වෙනවා. හරි. එයින් අන්‍ය වූ හෙවත් 12 ආයතනයන් අතරින් මනායතනයේ සහ නාම ධර්මයන්ට ඇතුළත් ධම්මායතන කොටස හැර ඉතිරි ආයතනයන් රූප වශයෙන් සංග්‍රහ කරනු ලැබේ. එතකොට චක්කු සෝත ගාන જીවහා කාය කියන ඒ ආයතන පහයි ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒ ටික ගත්තාම ඒ ටිකයි නේද? ඒ ටිකයි ඊට පස්සේ ධම්මායතනයේ තියෙන සුකුම රූප ටිකයි රූප වශයෙන් සංග්‍රහ කරන්න පුළුවන්. හරි? එතකොට මේ 12 ආයතනය ගත්තාම එතන තියෙන්නේ මොනවද? නාම රූප මාත්‍රයක්ම තමයි ඒක තියෙන්නේ නේද? මම හිතනවා අපි අදට මෙතනින් නවත්තමු. ඒකට විස්තර වශයෙන් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හොඳයි. එහෙමනම් මේ කිව්ව ටිකේ මොන හරි ප්‍රශ්න තියෙනවද අවසාන වශයෙන්? කෙටියෙන්. පැහැදිලිද? ආයෙත් තීරණා ඉතින් පස්සේ මතක තියෙන්නේ. හොඳයි. හොඳයි අපි එහෙමනම් දෙවියන්ට පින් දීලා අද සාකච්ඡාව නිමා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. අපි අද දවසේ රැස් කරගත් සියලුම කුසල ධර්මයන්ොත් ඒ වගේම අපේ ජීවිතේ පුරාම රැස් කරගත් සියලු කුසල ධර්මයන්ොත් අපගේ කල්යාණ මිත්‍ර දිගන සුගතවන්ත ස්වාමීන් වහන්සේගේ පියතුමාට අනුමෝදන් කරමු. එතුමා අද දවසේ මම හිතනවා ඊයේ දවසේ හෝ අද දවසේ අභාව ප්‍රාප්ත වුණා. අද දවසේම ඒ ආදාහන කටයුතුත් නැත්නම් භූමි දාන ආදාහන විය යුතුයි. ආදාහන කටයුතුත් කරන බව අපිට ආරංචි වුණා. අපිට ධර්මයේ තේරුම් ගැනීම සඳහා නැත්නම් ධර්ම අවබෝධය සඳහා උදව් කළ එවන් පුතෙකු මේ දයට දායාද කළ එම පියතුමන්ට අපි මේ කරන ලද සියලුම කුසල් අපි අනුමෝදන් කරමු. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව මෙසේ නිමවටපත් කරමු. හැම දිනාටම සිරුවන් සරණයි. ගොඩාක් පිං ගොඩාක් අපි ශ්‍රවණමය වශයෙන් රැස් කරගත් සියලු කුසල ඔබතුමාට කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සියලු කුසලුත් ඔබතුමාගේ දේශනාමය කුසල් බලයෙන්ුත් අනන්ත සසර පටන් රැස් කරගෙන යන සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබමින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව වේවා. තව තවත් මේ ආකාර ශාසනික සේවාවන් කරන්න අවශ්‍ය ධෛර්ය වීර්ය ශක්තිය ප්‍රඥාව දිනෙන් දිනම වර්ධනය වේවා. ඔබතුමාගේ ඒ පරලෝසපත් ඥාති මිත්‍රාදීන්ටත් පවුලේ සෑම සියලුම දෙනාට නෝනා මහත්මිය ඇතුළු දරුවන්ටත් ඒ වගේම ධර්ම ඉගෙනගත්තු ගුරුතුමන් ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් අපි කෘතවේදීව මේ පින් අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනා
මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලබත්වා පරලෝක සපත් ඥාතිහු සුගතියෙන් සුගතියටපත් වෙත්තා සෑම සියලුම දෙනා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ඉතා සුවසේ අවබෝධ කරත්තා. තෙරුවන් සරණයි. සාදු සාදු ජයන්ත මහත්මයා සුගත විහාර මග්ග විහාර ස්වාමීන් වහන්සේගේ මේකක් තියෙනවා. ඔව් නේද තියෙනවා. ඔව්. හොඳයි. අපි ඒක